measures of dispersion පොඩ මාතෘකාව ලියා ගන්න. measures of dispersion. මේ කියන්නේ විසිරීම පිළිබඳ මෙනු. හරි අපි ඉන්නේ අර chart එකේ බලන්න අපි ඉන්නේ මේ ungroup data වල ungroup data මේ අසමූහිත දත්ත දත්තවල measures of dispersion. මේ විසිරීම පිළිබඳ මිනු. මාතෘකාව ලියාගන්න. මාතෘකාව මේ ඒක measures of dispersion නැත්නම් මේ විසිරීම පිළිබඳ වෙනු. හරිද? එතකොට මේ central tendency එකේ අපි measurements තුනක් ගත්තා. මේකෙත් measurements කීපයක් තියෙනවා. අපි ඒ ටික ලියාගෙන පොඩි ගණන් කීපයක් කරමු. ඊට පස්සේ මේ ලොකු ගණන් වලට යන්න. පළවෙනි එක range එක නැත්නම් පරාසය. ඒකේ පළවෙනි එක range එක. range නැත්නම් පරාසය. පරාසය. range කියලා කියන්නේ මොකද්ද? පරාසය කියලා කියන්නේ මොකද්ද? අපේ data distribution එකේ අර මේ සංඛ්‍යාත ව්‍යාප්ති කියන්නේ මොකක්ද කියලා අහලා තිබ්බද? සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියන්නේ අර මේ table එකක් විතර තිබ්බහම frequency column එකක් තිබ්බනේ. සංඛ්‍යාත තීරුවක් තිබ්බනේ. එතකොට අපි ඒකට කියනවා සංඛ්‍යාත ව්‍යාප්තිය නැත්නම් මේ frequency distribution එකක් කියලා. ඒක වචන පොඩ්ඩක් තේරුම් ගන්න. වචනේ පොඩ්ඩක් තේරුම්. අතට range එක කියලා කියන්නේ වැඩිම එකයි අඩුම එකයි අතර difference එක. අපි පොඩ්ඩක් ලියාගමු මේ highest value එකයි highest value එකෙන් අපි වැඩි කරන්නේ lowest value එක. ඒ කියන්නේ වැඩිම අය ගණන අඩු කරන්න අඩුම අය ගණන. ඒකට තමයි range එක කියලා කියන්නේ. පරාසය කියලා කියන්නේ ඒකට. ඒකට උදාහරණ ගොඩාක් ලියන්න ඕනේ. අපි මේ එක තව එකක් කරලා ඊට පස්සේ උදාහරණ කිව්වා ලියමු. range එක කියලා කියන්නේ highest value minus lowest value difference of highest and lowest, right? වැඩිම හා අඩුම අගයන් අතර වෙනස range එක කියලා කියන්නේ. පරාසය. ඊට පස්සේ අපි බලනවා දෙවෙනි එක range එක නිකන් ලියාගත්තාම ඇති අපි ඕනොත් ලියාගමු. දෙවෙනි එක ඕනේ අපිට interquartile range. හරිද? interquartile range. quartile range නැත්නම් අන්තස් චතුර්ථක පරාසය. හරිද? අපි ඉන්නේ තාම අසමහිත දත්ත නැත්නම් ungroup data වල measures of dispersion තමයි කරන් තියෙන්නේ. central tendency ඉවරයි. ඊට පස්සේ ඒකේ පළවෙනි එක range එක. මොකද්ද? highest value එකයි lowest value එකයි වෙනස. පොඩි දේවල්. දෙවෙනි එක interquartile range අන්තස් චතුර්ථක පරාසය. ඒක පොඩ්ඩක් කියන්න ඕනේ. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකක්ද කියලා. හරිද? ඉක්මනට ලියාගමු. අන්තස් චතුර්ථක පරාසය. ඒතර ඒ මොකක්ද කියන එක ඕනේනේ. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකක්ද කියලා ඕනේ. ඒතර අපි මුලින්ම පොඩ මේ ටික ලියාගමු. පළවෙනි quartile එක නැත්නම් first quartile එක පළමු චතුර්ථකය නැත්නම් first quartile. ඒක අපි හඳුන්වන්නේ Q අකුරෙන් quartile Q1 කියලා. Q1 කියලා හඳුන්වන්නේ. ඒක මුලින්ම හොයාගන්න ඕනේ. ඒක මුලින්ම දැනගන්න ඕනේ. මේකේ interquartile range එක දැනගන්න කලින් අන්තර්ජාල චතුර්ථක පරාසය දැනගන්න කලින් first quartile එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. first quartile එක කියන්නේ මොකක්ද දැනගන්න ඕනේ.
ෆස්ට් කෝටයිල් එක පළමු චතුර්ථකය. ඔයගොල්ලෝ මේනොට දන්න ඕ ලෙවල් එකත් පරිදිනවා මේ පළමු චතුර්ථකය මුලින්ම ලියන්න position of දැන් මෙහෙම හරි නේද? අපි ඉන්නේ ungrouped data වල measures of dispersion දැන් අපිට ඩිස්කස් කරන්න තියෙන්නේ. ඒකේ පළවෙනි measurement එක range එක highest value එකයි lowest value එකයි වෙනස එච්චරයි ඇති. හරි range එකට. second එක interquartile range කියන එක. ඒතර අන්තර් චතුර්ථක පරාසය. ඒක දැනගන්න කලින් අපිට ඕනේ පළමු චතුර්ථකය කියන්නේ මොකක්ද? first quartile එක ගැන පොඩි විස්තරයක් කරලා second quartile third quartile කියලා ඊට පස්සේ අන්තර් චතුර්ථක පරාසය ඔය first quartile එක දැන් first quartile එක ගැන කියන්නේ පළමු චතුර්ථකය ගැන කියන්නේ පළමු චතුර්ථකය ගැන කියන්නේ පළමු චතුර්ථකය කියන්නේ මොකද්ද? පළමු මුලින්ම හොයාගන්න ඕනේ චතුර්ථකය හොයාගන්න කලින් පළමු චතුර්ථකය කියන්නේ පළමු චතුර්ථකය හරිය දෙවෙනි චතුර්ථකය quartile එකක් කියලා කියන්නේ මේ අපේ data distribution එක තියෙනවානේ data set එකේ ඒකේ දත්තයක් තමයි චතුර්ථකය විදිහට තියෙන්නේ. ඒක හරිය දෙකේ ඒකම වෙන්න පුළුවන්. මේ distribution එකේ data එකක්ම වෙන්න පුළුවන්. නැත්තම් අපිට මැද වගේ එකක් આવොත් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා එහෙම එකකුත් තියෙනවා. දැන් මේ මුලින්ම හොයාගන්න ඕනේ position එක ස්ථානය. චතුර්ථකයේ ස්ථානය හොයාගන්න ඕනේ. position එක. පැහැදිලිද? position එක හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? ලියමු මුලින්ම හරි නේද? පිළිවෙල ලියාගන්න. පිළිවෙල ලියාගන්න. interquartile range එකේ ඉන්නේ පළමු චතුර්ථකය ගැන කියන්නේ Q1 position එක of Q1. අපි ඒක Q1 විදිහට හඳුන්වන්නේ. first quartile එක Q1 විදිහට. Q1 විදිහට. position of Q1 කියන එක ලියා ගන්න පුළුවන්. හරිද? ලියා ගන්න පුළුවන් 104 එක බෙදීම 4යි 1 බෙදීම 4යි 104 එක බෙදීම 4යි n ධන 1. n කියලා කියන්නේ මොකද්ද? number of data දත්ත ගණන. දත්ත ගණන ඒක 25ට වඩා වැඩි නම් මේ තියෙන n කියලා කියන්නේ number of data නැත්නම් දත්ත ගණන. Q1 පිහිටි ස්ථානය. බලන්න හරිද කියලා? ඕක හරිද? මේ n කියන එක 25ට වඩා වැඩි නම් අපි මේ එකක් එකතු කරන එක කරන්නේ නැහැ. එකක් එකතු කරන එක කරන්නේ නැහැ. මතක තියාගන්න. ටේබල් එකක් වගේ ගහුවම 25ට වඩා වැඩිනේ. ඒතර එකක් එකතු කිරීම කරන්නේ නැහැ. ඒතර මේ සමූහිත දත්තවල කොහොමවත් එකක් එකතු කිරීම කරන්නේ නැහැ. එකක් එකතු කිරීම කරන්නේ නැහැ. නැත්නම් එකක් එකතු කිරීම කරනවා. සාමාන්‍ය මේ data 15ක් විතර තියෙනවනම් අපි අර මේ විදිහ ලියලා දෙන්නේ. ටේබල් එකක් නැතුව කමාද දාලා ලියන්නේ. එහෙම කළොත් අපි එකක් එකතු කිරීම කරනවා. නැති වුණොත් n එක 25ට වඩා වැඩි වුණොත් 25 තමයි මේ මාජින් එක 25ට වඩා වැඩි වුණොත් අපි එකක් එකතු කිරීම කරන්නේ නැහැ. එකක් එකතු කිරීම කරන්නේ නැහැ. හරිද? n කියන එක 25ට වැඩි වුණොත් අපි ඒක ලියන්නේ 104 n කියලා විතරයි. එකක් එකතු කිරීම කරන්න. හරිද බලන්න එක? හරිද බලන්න? range එක ගැන කිව්වා interquartile range එක ගැන කියන්න කලින් Q1 ගැන කියනවා. first quartile එක. position එක ස්ථානය හොයාගන්නේ 1 බෙදීම 4යි n ධන 1 නැත්නම් 1 බෙදීම 4යි n. first quartile කියලා කියන්නේ මේ හතරෙන් පංගුවක් කියන එකනේ චතුර්ථක කියන හතරෙන් පංගුවක්. හතරෙන් එක පළවෙනි එක. හරි නේද? පළමු චතුර්ථකේ හරිනේ. ඊට පස්සේ මොකද්ද Q1 කියලා කියන්නේ? Q1 කියලා කියන්නේ මේ position එක ගැන කිව්වේ ස්ථානය ගැන. Q1 කියලා කියන්නේ 1/4 n + 1 නැත්නම් n කියන එක place එකේ තියෙන මේ ස්ථානයේ තියෙන අපි හොයාගත්ත ස්ථානයේ තියෙන data on එහෙම ලියුණා හරිනේ. data on 1/4 n + 1 place. එක බෙදීම 4යි n ධන 1 වැනි ස්ථානයේ
ඇති දත්තය. මේකෙන් එන ස්ථානය විතරයි හොඳේ. මේකෙන් එන ස්ථානය විතරයි. එතන තියෙන ඒ ස්ථානය අපි මේ ප්ලේස් එක ක්‍රියේට් කරන හැටි දන්නවනේ. ස්ථානයක් කියවන්න දන්නවා. ටේබල් එකක් විදිහට දාලා තිබ්බත් නිකන් මෙහි විදිහට මේ ප්‍රසාරණයක් විදිහට දාලා තිබ්බත් ඒ කියන්නේ කමාදාලා දාලා තිබ්බත් ප්ලේස් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ ප්ලේස් එකේ තියෙන ඩේටා එක තමයි චතුර්ථකය කියලා වෙන්නේ. අතනින් එන්නේ පොසිෂන් එක විතරයි. චතුර්ථකය කියලා ඇහුවා මේක ලියලා වැඩක් නැහැ. ඒකේ ඉන්නේ පොසිෂන් එක. ඒ ප්ලේස් එක රීඩ් කරන්න ඕනේ. ඒ ස්ථානය කියවලා දෙන්න ඕනේ. මෙතන n වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ. n වෙන්නත් පුළුවන් මෙහෙම වුණොත් 1/4 මෙහෙම වුණොත් n කියන එක 25ට වඩා වැඩි වුණොත් 1/4 n වෙන්නත් පුළුවන්. Q1 හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා Q2 හොයාගන්න පුළුවන් Q3 හොයාගන්න පුළුවන්. Q4 කියලා එකක් නැහැ. Q4 කියලා කියන්නේ මේ අන්තිම දත්තේනේ. අන්තිම ඩේටා එක. එහෙම වැඩක් නැහැනේ. ඒක වැඩක් නැහැ. Q4 කියලා එකක් නැහැ. Q1, Q2, Q3 තියෙන. Q1, Q2, Q3 තියෙන. හරිද? පළමු චතුර්ථකයේ ඉවරද වැඩ ටික? පළමු චතුර්ථකයේ වැඩ ටික ඉවර නම් ෆස්ට් කෝටයිල් එකේ වැඩ ටික ඉවරද බලන්න. පොඩි ටිකක් තියෙන ලියා ගන්න තියෙන එක මේ චර අමාරු නෑ ඉතින්. ඒ ටික ඉවර කරගෙන මේ ටික පැහැදිලිව ලියා ගන්න. අපි පොඩි ගානක් අරන් ඊට පස්සේ බලමු. හරිද? එහෙම මම සෙකන්ඩ් කෝටයිල් එක ලියන්න. ඕගොල්ලෝ වෙනම එකක ලියන්න ඕනේ. මම වෙනම ලියන්න යන්නේ නැහැ. මේකම වෙනස් කරනවා. දෙවෙනි චතුර්ථකය නැත්නම් සෙකන්ඩ් කෝටයිල් Q2 කියන එක. සෙකන්ඩ් කෝටයිල් Q2 කියන එක ඕකටම තමයි ඔයගොල්ලෝ දන්නවා එක බෙදීම දෙක නෙන්නේ. 4න් 2යි කියලා කියන්නේ එක බෙදීම දෙකනේ. ඒකටම තමයි මීඩියන් එක මධ්‍යස්ථය කියලා කියන්නේ මේක තමයි. මධ්‍යස්ථය කියලා කියන්නේ මධ්‍යස්ථය නැත්තම් මීඩියන් එකනේ. මීඩියන් එක කියලා කියන්නේ තෝකටම. මීඩියන් එක කියලා කියන්නේ තෝකටමයි. එතකොට මෙතන එන්නේ ස්ථානය කොහොමද හොයන්නේ? ස්ථානය කොහොමද හොයන්නේ? මෙතනින් 4න් 2යි. ඒ කියන්නේ භාග කියන එකම තමයි. 4න් 2යි කියලා කියන්නේ භාගනේ. එතකොට මේ කතන්දර ටික එහෙමම තියෙනවා. මෙතන ලියන්න පුළුවන්. මම Q2 ගැන ලියන්නේ. Q2 ගැන ලියන්නේ. මෙන්න මේක කියලා ලියන්න පුළුවන්. සමහර වෙලාවට අපේ ඩිස්ට්‍රිබියුෂන් එක අපි දීලා තියෙන data set එක තියෙනවනේ. data set එකේම දත්තයක් වෙන්නත් පුළුවන් Q1 Q2 කියන ඒවා. නැත්තම් ඒක මැද වගේ අගයක් ආවොත්, ඒ කියන්නේ දත්ත දෙකක් මැද අගයක් ආවොත්, ඒ දත්ත දෙක එකතු කරලා දෙකෙන් බෙදලා දෙන්න ඕනේ. හරිද? සරල දේවල්. හතන එකයි. එතන මෙතන ඔයගොල්ලෝ දානවා n කියන එක 25ට වඩා වැඩි වුණොත් මෙතන එන්න ඕනේ n ධන එක නෙමෙයි n +1 එන්නේ නැහැ n හරි. ඒකත් එහෙමම ලියා ගන්න පුළුවන් උගලට. ඉක්මනට ලියා ගමු. දෙවෙනි චතුර්ථකේ ලියා ගන්න. දෙවෙනි චතුර්ථකේ ලියා ගන්න. චතුර්ථකය third quartile එක කොහොමද ලියා ගන්න? ඊට පස්සේ අපි inter quartile range එකක් දෙමු. තුන්වෙනි චතුර්ථකය ලියා ගන්න කොහොමද? Q2 කියලා කියන්නේ median එකම තමයි. Q2 කියලා කියන්නේ median එක නැත්තම් මධ්‍යස්ථයම තමයි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ data read කරන්න තියෙනවා නම් දත්තයක් කියවන්නේ කොහොමද? හරිද? අසමූහිත එකක දත්තයක් කියවන එක. ඒ data එක හැමෙම තියෙනවා නම් data set එක හැමෙම තියෙනවා නම් දත්තයක් කියන එක කිසි අභියෝගයක් වෙන්න බෑ. පොඩි හරි අභියෝගයක් තියෙන අර මේ මොකේද මේ table එකක් ඉදිරියට දාලා තිබ්බොත්. වගුවක් ගත කරලා තිබ්බොත් තමයි පොඩි අභියෝගයක් තියෙන්නේ. ඒකත් එච්චර ලොකු අභියෝගයක් නෑ. ඊට පස්සේ ඔයගලන්ට අභියෝගය තියෙන data read කරන එක හරිද? data reading කියන එක read the data කියන්නේ අපිට ඕන් data එක read the data ඒ කියන්නේ අපිට read data එකක් කියවීම දත්තයක් කියවීම වැදගත් උනේ දත්තයක් කියවන්න පුළුවන් එක ඉතා වැදගත්. ඇයි? දැන් අපි අසමූහිත දත්තවල කිසි අභියෝගයක් නැහැ. වගුගත කළොත් තමයි චූටි හරි අභියෝගයක් තියෙන්නේ. නැත්තම් ස්ථානය බැලුවා මේක තමයි දත්තය කියලා කියන්න පුළුවන්. මේක අභියෝගයක් එන්නේ මේ data read කරන එක අභියෝගයක් වෙන්නේ සමූහික දත්තවලදී. group කරලා තිබ්බහම. ඇයි? ඒකෙදි data එක හරියටම නැහැ. data එක හරියටම නැහැ.
ක්ලාස් ඉන්ටර්වල් එකක් තියෙනවා. ඒතර කොහොමද මේ data එක කියවන්නේ? ඒ ස්ථානයක තියෙන data එකක් read කරන විදිය හරි වැදගත්. ඒකට ෆෝමියුලා එකක් එහෙම දීලා තියෙනවා මේ සිලබස් එකේ. ෆෝමියුලා එකක් විදිහට මතක තියාගන්න පුළුවන්. නැත්නම් ඒක අපි ගන්න විදිය පොඩි තර්ක කිරීමක් තියෙනවා. ඒ තර්ක කිරීමත් එක්ක මතක තියාගන්න පුළුවන්. කොහොම හරි ඒක මතක තියාගන්න ඕනි. data එකක් read කරන එක. ඒක මතක තියාගන්න එක විශේෂ කාරණාවක් වෙනවා සංඛ්‍යානයේදී. අපි බහුලව පාවිච්චි කරන data එක read කරන එක. දත්තයක් කියවීම. ඒතර මෙතන තියෙන position එක හොයාගත්තා. position එක හොයාගත්තා. එයාට related එයාට අයිති දත්තය කියවීම තමයි මෙතනින් කරන්නේ. දත්තය කියවීම. ඒක තමයි Q1 Q2 Q3 කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ third quartile එක තුන්වෙනි චතුර්ථකය තුන්වෙනි චතුර්ථකය නැත්නම් third quartile ඒකට කියන්නේ මධ්‍යස්ථය කියලා. third quartile එකක් තියෙන්නේ Q3 මෙතන 3 වෙනවා. ඔය කාරණා ටික කොහොම වෙනවා? මෙතන 3 දැම්මම හරිනේ. third quartile එක. ඒකත් ලියාගෙන ඉවර වෙලා thumbs up එකක් දෙන්න මට. ඔයගොල්ලෝ මේ නිකන් පැන්සලෙන් හරි ලියාගෙන තියාගන්න read the data. ඒ කියන්නේ දත්තය කියවීම කියන කාරණාව. ඒතර අපිට දත්තය කියවන්න ඉන්නේ මොන අවස්ථාවකදීද? හරිද? mean එක හොයන්න දත්තයක් කියවන්න ඕනද? හොඳට තේරුම් ගන්න මේ වගේ hint හරි වැදගත්. මේ වගේ පොඩි කාරණා. හරිද? mean එක හොයන්න දත්තයක් කියවන්න ඕනද? mean එක නැත්තම් අපි කියන්නේ මධ්‍යන්නේ හොයන්න. දත්තය කියවීම අත්‍යවශ්‍යද? නෑ. දත්තය කියවන්න අවශ්‍ය නෑ. දත්තයක් කියවනවා කියලා කියන්නේ ස්ථානයක තියෙන දත්තයක් කියවීම. යම් කිසි ස්ථානයක තියෙන දත්තයක් කියවීම. Read the data given position. On the given position. කියන්නේ මේ at the given position. මේ ඒ ස්ථානයේ ඇති දත්තය කියවීම. ඒතර mean එක හොයන්න නැත්නම් මධ්‍යන්න හොයන්න දත්තය කියවීම අත්‍යවශ්‍ය නෑ. mod එකටත් ඕනේ නෑනේ. වැඩිම occurrence එක බලලා මේ ඒක කිව්වනම් හරි. median එකට මධ්‍යස්ථයට දත්තය කියවන්න ඕනේ. මධ්‍යස්ථයට දත්තයක් කියවන්න ඕනේ. ඒක දත්තයක් කියවන්න ඕන cumulative frequency table එකක තිබ්බොත් cumulative frequency එකක් ලියන්න ඕනේ column එක. සමුච්ච සංඛ්‍යාවද? හරි තේරුම් ගන්න මොකේද දත්තය කියවන්න ඕනේ. මධ්‍යස්ථයේදී දත්තය කියවන්න ඕනේ. Q1 හොයන්න නම් ඒත් දත්තය කියවන්න ඕනේ මේ Q1 හොයන්න ඕනේ. Q2 ඒත් ඕනේ. Q2 කියන්නේ මධ්‍යස්ථයමනේ ඕනේ. Q3 ඒත් ඕනේ. ඒ වගේ දත්තය කියවන්න අවශ්‍ය නම් ඒකට අදාළ පිළියම් තියෙනවා. අතර ටේබල් එකක් වගේ තිබ්බනම් ඒකේදී කොලම් එකක් වදිනවා cumulative frequency කියලා. ඒකට අනුරූපව තමයි දත්තය කියවීම තියෙන්නේ. අතර මොන අවස්ථාවේදී දත්තය කියවන්න අවශ්‍ය? ඒක තේරුම් ගන්න ඕනේ. ඔය ටික complete නම් thumbs up එකක් දෙන්න මට. මේ ටික complete නම් thumbs up එකක් දෙන්න. හරි. එහෙනම් අපි මේ පොඩි example එකක් බලමු. පොඩි example එකක් බලමු. Excuse me. ඇහෙන්නේ නැද්ද? නෑ ඇහෙනවා. quartile පාවිච්චි කරන්නේ මොකටද? quartile පාවිච්චි කරන්නේ මේ inter quartile range එක හොයාගන්න. කියන්නේ මේක විසිරීම පිළිවෙල කියන්නේ. දැන් අපි මේ median එක කියලා කියන්නේ මැද තියෙන අගයක් නේ. මැද තියෙන අගයක් නේ. ඒතර quartile එක කියලා කියන්නේ දැන් මැද තියෙන මෙහෙමනම් මැද අගය කියන එක x අපි හිතමු x1 කියලා. ඒතර third quartile එක තියෙන මෙහෙම ගත්තාම third quartile එක තියෙන මෙච්චරක් හරියට තැනක. එතන මේ දෙකෙන් බලපුවාම මේ දෙක බලපුවාම තේරෙනවා කොච්චර මෙයා විසිරීලා තියෙනවද කියලා. මේ මැද ඉඳන් median එක මැද ඉඳන් කොච්චරක් දුරට මෙයා විසිරීලා තියෙනවද? සමහර ඒවා මේ ළඟම තියෙනවා. third quartile එක. ඒතර යාගේ මොනවද dispersion එක අඩුයි. විසිරීම අඩුයි. මේ data set එකේ විසිරීම ගැන කතා කරමු. දැන් ඔයා දන්නවා දත්ත ටික 10 11 ආයි 10 12 13 ඔය වගේ data set එකක් නම් මෙයාගේ විසිරීම අඩුයි. මේ data set එක නම් මේ dispersion එක අඩුයිනේ මේකේ. ඇයි එක එක ළඟ තියෙන්නේ 10 11 ඒ ළඟ ළඟනේ තියෙන්නේ. dispersion එක අඩුයි. අපි දැන් බලන්නේ මේකේ dispersion එක නැත්තම් විසිරීම පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. හරි තේරුම් ගන්න. කලින් බැලුවේ මැද ගැන. මේ තිබ්බ මැද තියෙන අගයන් ගැන. ඒතර මැද ඉඳන් කොච්චර විසිරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් third quartile එකේ.
ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියලා කියන්නේ ෆස්ට් එකයි තර්ඩ් එකයි අතර වෙනස. ඒතර ඉන්ටර්කෝඩල් රේන්ජ් එක වැඩි නම් එයාගේ විසිරීම වැඩි. පැහැදිලිද? පැහැදිලි නේද? හරි හරි. හරි අපි දැන් මට කියන්න ඕනේ Q1 Q2 Q3 හොයාගත්තා. ඊට පස්සේ අපි හෙව්වේ නෑ මේ පොඩ එක තේරුම් ගන්න. අපි මේකෙන් හොයන්නේ ඩිස්පර්ෂන් එක විසිරීම. ඒතර මේ ඉන්ටර්කෝඩල් රේන්ජ් එක වැඩි නම් ඉන්ටර්කෝඩල් රේන්ජ් එක අපි බලමු පොඩක් බලමුකෝ. චුට්ටකින් ඊටස්ම විස්තර කරන්න. ඉන්ටර්කෝඩල් රේන්ජ් එක. හරිද? දැන් ඊළඟට Q1 Q2 Q3 හොයාගත්තා. ඊට පස්සේ හොයාගන්න ඕනේ ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියන්නේ මොකක්ද කියලා. මේක ගැන කිව්වේ නෑ නේද? මේක ගැන කිව්වේ නෑ. මේක හොයාගන්න ඕනේ කාරණා කීපයක් තමයි කිව්වේ. Q1 Q2 Q3 දාන්න තමයි කිව්වේ. ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියලා කිව්වේ නෑනේ. ඒකත් පොඩ්ඩක් ලියමු. ඉන්ටර්කෝඩල් රේන්ජ් එක දැන් තමයි ලියන්නේ. රේන්ජ් කියන්නේ නැත්තම් පරාසය කියලා කියන්නේ Q3 වැඩින කොහමද? Q1 අඩු කරලා. Q3 රින Q1. Q3 කියලා කියන්නේ data එකක් දත්තයක් position එක නෙමෙයි. Q3 එකේ position එක හොයන ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ස්ථානයේ තියෙන දත්තය තමයි මේ තියෙන්නේ. Q3 කියලා කියන්නේ දත්තයක් data එකක්. සමහරට අපිට මේ දීලා තියෙන distribution එක වෙන්න පුළුවන්, දීලා තියෙන ව්‍යාප්තිය වෙන්න පුළුවන්. නැත්නම් ඒ දීලා තියෙන ව්‍යාප්තියේ අගයන් දෙකක දෙකක් එකතු කරලා දෙකෙන් බෙදන්න අවස්ථාවකුත් වෙන්න පුළුවන්. Q3 Q1 හරිද බෑ? Q3 Q1 ඔය තමයි ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියලා කියන්නේ. Q2 කියන්නේ මධ්‍යස්ථ එක වෙලාවක් වෙන්නේ Q3 Q1 අපි ඒ වුණාට Q2 එකත් දෙකලා තිබ්බා. හරි නේද? බහුලව අහන්නේ නැහැ. ඒ වුණාට මම මේ ටිකත් ලියලා තියන්නද percentile උයි දශමක කියලා තියෙනවා. දශමක ඩෙසිමයිල් එකද මම පොඩක් කියන්නේ ඩෙසිමයිල් එකද ඊට පස්සේ percentile නැත්නම් ප්‍රතිශතක මේ වැඩි අහන්නේ නැහැ. උනට පොඩක් මතක තියාගන්න. දැන් quartile කියලා කියන්නේ හතරෙන් කියන එකනේ. quartile කියලා කියන්නේ චතුර්ථක කියන්නේ හතර කියන එක. හරි ඩෙසිමයිල් නැත්නම් percentile නේ. එතකොට මේක අපි D වලින් හඳුන්වනවා. D වලින් මේක P වලින් හඳුන්වනවා. අර ක්‍රියාදාමය වෙන කරන්නේ පොඩියට පොඩ ලියා ගන්නවද? එතකොට D1 කියන්නේ මොකද්ද? D1 කියලා කියන්නේ පළමු දශමකය. මේක පොඩියට ලියාගෙන එක මේකට අදාළ නැහැ. අපි යන එකට අදාළ නැහැ. උනට කොහේ හරි තැනකදී ඔයගලන්ට ඕන වුණොත් පොඩි ගණන් හදනකොට සමහරලාට percentile එක decimal එක හොයන්න කියන්න පුළුවන්. decimal දුක දෙක නම. පොඩ්ඩක් බලන්න. දශමක පළවෙනි D1 කියලා කියන්නේ මොකද්ද කියන්න පුළුවන් නේද? D1 කියලා කියන්නේ මොකද්ද? decile හරි. decile. decimal නෙමෙයි decile. ඒක හරියට අපල ලියාගෙන decile. හරි නේද මම කියව decile. decile. percentile එක හරි decile හරි හරි D1 කියලා කියන්නේ මම පොඩ්ඩක් ඒක මතක් කරන්න D1 කියලා කියන්නේ හරිද මම එකපාරටම ලියන්න ස්ථානයමුත් නැතුව අර අපි quartile එක ගැන දැනුම තියෙනවනේ චතුර්ථක ගැන D1 කියලා කියන්නේ 1/10 place එකේ තියෙන data එක data at 1/10 n plus 1 on නැත්තම් එක බෙදීම 10 n දාන 1 වැනි ස්ථානයේ දත්තේ
D1 කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. D1 කියලා කියන්නේ ඕක. percentile නැත්නම් ප්‍රතිශතක දශමක ඕනිනු චතුර්ථක දැනුම තියෙනවනේ අපි ගාව. චතුර්ථක දැනුම තියෙනවා. quartile කියන තියෙනවා. දශමයක් කියලා කිව්වොත් පල්ලෙහාට 10 යනක විතරයි තියෙන්නේ. එතකොට දශමක තියෙනවා 9ක්ම. දශමක 9ක් තියෙනවා. හරිද? දශමක 9ක් තියෙනවා. කියන්නේ D1, D2, D3, D4, D9 වෙනකන් තියෙනවා. D9 කියලා කියන්නේ D9 කියලා කියන්නේ 9 බෙදීම 10. 9 බෙදීම 10 වෙනි ස්ථානයේ තියෙන දත්. ඕක ප්ලේස් එකේ වැඩි විස්තර ඕනේ නැහැ. අපිට මේ චතුර්ථක දැනුම පාවිච්චි කරලා ලියන්න පුළුවන්. n 25ට වඩා වැඩි වුණොත් එකක් එකතු කරන්නේ නැහැ. ඒවා ඒ කාරණා ටික ඕකෙම තියෙනවා. හරිද? එතකොට percentile ඒවා තියෙනවා 99ක් නේ. 99ක් තියෙනවා. percentile එකක් ලියන්නද මම? මෙතන ලියන්නම් percentile එක P20 වගේ. P20. ඒ කියන්නේ 20 වෙනි ප්‍රතිශතකය. 20th percentile එක. ඒකේ එන්නේ 20 බෙදීම 100 අපි හරියට ලියමු data at කියලා ලියුනේ. data at 20 බෙදීම 100 n+1 place. නැත්තම් 20 බෙදීම 100 n ධන 1 වැනි ස්ථානයේ ඇති දත්තය. ඒකට රේන්ජ් මුකුත් නැහැ. ඉන්ටර්කෝටල් රේන්ජ් වගේ එකක් නැහැ. අපිට වැදගත් මේක තමයි වැදගත්. ඉන්ටර්කෝටල් රේන්ජ් කියන එක. ඉන්ටර්කෝටල් රේන්ජ් කියන එක ඕකෙදි මට අවශ්‍ය නිසා තමයි ඒ කියන්නේ උගලන්ට ඕනේ වුණොත් කියලා තමයි D ගැන කිව්වේ. ඒකේ එන්නේ ඩිසයිල් කියන එක. ඩෙසිමල් කියන එක නෙමෙයි. වැරදුනා මට ඉස්සෙල්ලා ඩිසයිල් නේ. අර මම ඩෙසිමල් කියලා හිතලා එහෙම IL දාලා දුන්නේ මේක වැරදි. percentile වගේ. මේ ඩිසයිල් විදිහට එන්නේ. හරිද? හරි. ඒ කියන්නේ මේ චතුර්ථක වගේම දශමක කියලා එකකුත් තියෙනවා percentile කියලා එකකුත් තියෙනවා කියන්නේ ප්‍රතිශතක කියලා එකකුත් තියෙනවා. ඒ ටිකේ කොහොමද වෙන්නේ? මෙතන 10 ඩෙසිමල් නම් 10 එන්නේ පල්ලෙහාට. එතකොට මෙතන තියෙන 3 නම් මෙතන උඩට 3 දාන්න. D3 ඕන 10න් 3යි ඒක. හරි? ඔය ටික හරියන මේක තමයි අපිට වැදගත් වුණාට. මේක තමයි වැදගත්. දෙවෙනි එකට විදිහට තිබ්බේ අපිට ඉන්ටර්කෝටල් රේන්ජ් එක. ඒක තමයි වැදගත්. ඒකයි වැදගත්. ඒකට අනුපූරක අණුව කියන්නේ අණු කොටස් විදිහට මම දශම කිව්වේ මොකද්ද? percentile කිව්වේ මොකද්ද කියලා මෙතනම කිව්වා. එතකොට ඒ වැඩි ඉවරයි. පොඩි දෙයක් නේද චතුර්ථක වෙනවා වගේම තමයි. කියන්නේ මේකේ තියෙන හොඳටම තේරෙන්න ඕන නිසා කරන්න ලොකු වැඩක් නැහැ තාම. පටන් ගත්ත දවසේ ඉඳන් ලොකු වැඩක් මුකුත් කළේ නැහැ. ඒ නිසා හොඳටම තේරෙනවා කියන එකනේ. හොඳටම තේරෙනවා. අර මේ සරල අනුවර්තී වල ගානක් හදනවා වගේ නෙමෙයි. නිකන් ලොකු අවධානයක් ඕනේ නැහැ. නිකන් අවධානය තිබ්බත් තේරෙනවා. ඒතර අමාරු දේවල් කළේ නැහැ තාම. අන්තිමට පොඩි පොඩි අමාරු දේවල් තියෙනවා. ඒත් ලොකුවට අමාරු නෑ මේක. අර මෙතනින් පස්සේ තින් ටික පොඩක් අමාරුයි. ඒක ඩිසිෂන් ගන්න තැන යන්නේ. ඒක ටික හරියටම අවධානය යොමු කරගන්න. එළ වලින් පස්සේ තින් ටික ඒක පොඩක් ලොකුවටම තියෙනවා. ඒක පොඩක් බලන්න ඕන. එතනින් පස්සේ බලමු අපි මේ ඔයගලන්ට පස්සේ කාලෙක හරි මම ඒක කරන්න try එකක් දෙනවා. වීඩියෝ එකක් විදිහට. කියන්නේ එළ වලින් පස්සේ තින් ටික. හරි මෙතනට ඉවරද බලන්න. මෙතනට වෙනකන් ඉවර නම් thumbs up එකක් දෙන්න. හරි. එහෙනම් මම මේක erase කරනවා. අපි පොඩි ගාණක් බලමු. ඒ කියන්නේ මම හිතන data ටිකක් දෙන්නේ. මම හිතන මොකක් හරි data set එකක් ලියලා අපි චතුර්ථකයයි ඒ ටික හොයමු. ඒ ටික හොයමු. මම කෙලින්ම ඕඩර් එකටම ලියන්නම්. data set එක ඕඩර් එකටම ලියන්නම් මේ ප්‍රශ්නයක් නෑ එතකොට. එතකොට අපි මේක පාවිච්චි කරන්නේ measures of dispersion.
විසිරීම පිළිබඳ අයිඩියා එකක් ගන්න. විසිරීම පිළිබඳ අයිඩියා එකක් ගන්න. හරිද? ඊට අපි බලමු මේ වගේ එකක්. අපි පටන් ගමු නාමය නාමය මේක මුලින්ම කරමු. 9 ඒවා දෙකක් තියෙනවා 12 18 25 30 33. එක්සැම්පල් එකක් හරි උදාහරණයක් මේකේ මට ඕනි රේන්ජ් එක මුලින්ම පරාසය ඔයගොල්ලන්ට තේරෙනවා මේක තාම හොඳට තේරෙනවා වගේ තේරෙනවා ඒනකට මේ ලොකු දේවල් ඉගෙනුවේ නැහැ තාම ඒනකට අර අපි try කරනවා මේක පොඩ අර අපි ඕල් වල ඉගෙන ගත්තේ ඒවෙන් සහ මේක ක්‍රමානුකූලව වැඩි කරගන්න සංඛ්‍යානයක ඊට පස්සේ මෙතන ඉවර කරනනේ ඒ වල ඉවර කරන සංඛ්‍යානය ඊට පස්සේ ඒ වලින් පස්සේ පටන් ගන්න සංඛ්‍යාන එතන සම්බන්ධතාවයක් උගලට හරි අමාරු සම්බන්ධතාවය ඕල් වල ඉඳන් ඒ වලට සම්බන්ධතාවය සංඛ්‍යානේ හදා ගන්න පුළුවන් ලේසියෙන්ම ඕල් ඉවර කරන තැන ඉඳන් ඒ ලෙවල් ස්ටාර්ට් කරන තැන තියෙනවනේ ඒක එච්චර අමාරු නෑ ආයි ඕල් වල ටිකම කෙරෙනවනේ ඕක ගිහින් අපි ඒ ලෙවල් ඉවර කරනවනේ ඒ ලෙවල් ඉවර කරනවනේ එතනින් පස්සේ ආයි සංඛ්‍යානක් තියෙනවා එතන තමයි හොඳම සංඛ්‍යානක් තියෙන්නේ ස්ටැටිස්ටික්ස් ටික ඒක හරි අමාරුයි මේ ඉවර කරපු තැන ඉඳන් අල්ල ගන්න ඒක තමයි හරියට try කර ගන්න ඕනේ හරියට try කර ගන්න ඕනේ ඒක කොහොම හරි අල්ල ගන්න ඒකත් මම try එකක් දෙනවා කියන්නේ ඒ ලෙවල් වලට අවශ්‍ය නැහැ ඒක උනාට ඒ උනාට මේ වෙන ඕනම කෝස් එකක් කළත් මූලික දේවල් ටික අහනවා හරි මේකේ පරාසය අහන්නේ පරාසය කියලා කියන්නේ වැඩිම ආය ගණනයි අඩුම ආය ගණන අතර වෙනස වැඩිම ආය ගණන කීයද වැඩිම එක 33 නේ අඩුම එක 9 එතන 33න් 9ක් ගියාම තමයි පරාසය එන්නේ එතන මේ කීයද අඩු කරගන්න 3යි එතකොට 24ද 24 එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා පරාසය වැඩි නම් රේන්ජ් එක වැඩි නම් විසිරීම වැඩිනේ ඒ කියන්නේ 9 එකකුත් තියෙන අඩුම එක 9 වැඩිම එක 33 පරාසය වැඩි වෙන්න මෙයාගේ විසිරීම වැඩි ඩේටා සෙට් එක පළල වැඩි විඩ්ත් එක වැඩි විසිරීම වැඩි තේරෙනව නේද විසිරීම ගැන තියෙන. ඒතර විසිරීම ගැන එකෙන් එනවා කියන එක තේරෙන්න ඕනේ. පරාසය ගැන එතන අයිඩියා එකක් තියෙනවා. පරාසය එව්වාම ඒ විසිරීම පිළිබඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. පරාසය කියන්නේ පරාසය වැඩි වෙන්න අර කලින් මම පොඩි ඩේටා සෙට් එකේ මේ විසිරීම අඩුයි. විසිරීම අඩුයි. ඒතර පරාසය එහෙම අඩුයි. කියන්නේ එක ළඟ වෙනස් වෙනවා නම් දත්ත. මේක රේන්ජ් එක ලොකුයි. පරාසය ලොකුයි. හරිද? ඊළඟට අපිට ඕනේ ඉන්ටර්කෝටර් රේන්ජ් එක. ඉන්ටර්කෝටර් රේන්ජ් එක ඕනි. ඉන්ටර්කෝටර් රේන්ජ් එක නැත්තම් අන්තස් චතුර්ථක පරාසය. ඒක ඕනේ. ඒක හොයන්න කලින් Q1 එක හොයා ගන්න ඕනේ. ඒක හොයන්න කලින් Q1 එක හොයා ගන්න ඕනේ. Q1 එක කොහොමද හොයන්නේ? Q1 හොයන්න අපි මම මුලින් place එක හොයන්න. Q1 place එක හොයාගමු. Q1 place එක නැත්නම් ස්ථානය. Q1 ස්ථානය හොයාගන්න. Q1 ස්ථානය කියන්නේ මොකක්ද? 1/4යි. දැන් මේකේ දත්ත 25ක් නැහැ නේ. එන්දාන 1 දාන්න ඕනේ. එන්දාන 1. ඒතර 1/4යි. කීයක් තියෙනවද? 1 2 3 4 5 7. ඒතර 8යි නේ. එතකොට මේ Q1 කියලා කියන්නේ දෙක නෙමෙයි. Q1 කියලා කියන්නේ. Q1 කියලා කියන්නේ මෙතන සුළු කළාම දෙකයි කියලා නෙන්නේ. මේ අපි සුළු කරේ place එක කියන එක, ස්ථානය කියන එක. ඒවා හරියට ලියන්න හොඳේ. Q1 කියලා සමාන මේකම ලියන්න එපා. එහෙනම් එකපාරම ලියන්න ඕනේ. මේ පැත්තේ දාන්න place කියලා. TH උඩින් TH දාලා place කියලා දාන්න ඕනේ. Q1 කියලා කිව්වේ මම Q1 ගේ place එක හොයාගත්තේ. Q1 place එක 2. ඒතර read කරන්න ඕනේ. ඒක හැදිලා තියෙන්න ඕනේ ascending order. ascending order මම ලියලා තිබ්බේ. ascending order තියෙන්නේ. ascending order කිව්වට පස්සේ 2 එක එන්න ඕනේ. ascending order හදලා තියන්න ඕනේ. අනිවාර්යෙන් ascending order හදලා තියන්න ඕනේ. ascending order දීලා තිබ්බේ. ඒතර මේක තමයි second data එක. මේක තමයි Q1 කියලා කියන්නේ. බලන්න.
Q1 කියලා කියන්නේ 9. පැහැදිලිද බලන්න? Q1 කියන්නේ 9. Q1 කියන්නේ 9. Q1 කියන්නේ 9. ඒතර මේ වෙනකොට ඔයගොල්ලෝ ඉන්ටර්කෝඩල් රේන්ජ් එකත් හොයලා ඇති. ඉතාල ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට හොඳට තේරිලා සංඛ්‍යාන. එහෙම හිතෙනවනේ. තාම පොඩ්ඩයි. සහ ඒ කියන්නේ සංඛ්‍යානේ ඉතින් අනිත් ඒවා තරම් අමාරු නෑ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා. ඒක අපි ඇප්ලයිඩ් අනිත් පාඩම් එක ගත්තාම මේ සංඛ්‍යානේ කියන්නේ ස්ටැටිස්ටික්ස් සහ සම්භාවිතාවය ඇප්ලයිඩ් වගේ අනිත් පාඩම් වගේ නෙමෙයි. අපි ගත්තොත් ලිනියර් මෝෂන් රේඛීය චලිතය ඒක ගත්තාම ඒක ඉතින් පොඩි එකක් තියෙනවා තාරක කිරීම ප්‍රැක්ටිකල් ගතිය. මේක එච්චර ලොකු ප්‍රැක්ටිකල් ගතියක් නැහැ ඉතින්. සමහර අයට මේක තමයි පාඩම. එහෙම වෙන්නත් පුළුවන්. කමන්නේ කොහොම හරි අපි මේක ඉගෙන ගන්න ඕනේ. මේක අත්‍යවශ්‍යයි අපිට. මොනවාද ඇප්ලයිඩ් අනිත් පාඩම් වගේ දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ දැනෙන්නේ නැති ගතිය නිසා සමහර අය ලේසි. ස්ටැටිස්ටික් Q1 ඊට පස්සේ Q2 ඕනේ නැහැ ඉන්ටර්කෝඩල් රේන්ජ් එකට Q2 ඕනේ නැහැ Q3 හොයාගන්න Q3 ඊට පස්සේ Q3 හරි නේද හොයාගත්තා නිකමට එච්චර වෙලා යන්නේ Q3 එක මම මෙතනම ලියන්න මෙතන 3 එන්න ඕනේ මෙතන 3 එන්න ඕනේ මෙහා 6 එන්න ඕනේ එතන 6 කියලා කියන්නේ මෙහා නේද මෙහා තමයි Q3 ඒ කියන්නේ 30 Q3 කියලා කියන්නේ 30 හරිද බලන්න ඒතර Q ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියලා කියන්නේ Q3 Q1 30 9 ඒ කියන්නේ 21 ඒතර ඔයගලන්ට තේරෙනවද මේකේ මේ දෙන්න අතර වෙනසනේ ගන්න මේ දෙන්න අතර වෙනස කෝටා දෙක අතර 21යි ඒක කම්පෙයාර් කරන්න පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් එක මේ ඩිස්පර්ෂන් එක විසිරීම ඒක එක අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මම මේක ලයින් එකක් වගේ මේ ඩිස්ට්‍රිබියුෂන් එක ලයින් එකක් ඇන්දොත් රේඛාවක් කියලා ඇන්දොත් මේ හැම ලයින් එක රේඛාවක් කියලා ඇන්දොත් මේ ඩිස්ට්‍රිබියුෂන් එක මේ දත්ත ටික තමයි මේ රේඛාවේ නිරූපණය වෙන්නේ. හරි? රේඛාව නිරූපණය වෙන්නේ. ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියන්නේ මොකද්ද? මේ ලයින් එක මේ දිග තමයි මේ data තියෙන. හරි? number of data තමයි මේ තියෙන්නේ. ඒතර මේක කොටස් හතරකට බෙදන්න. කොහොමද කොටස් හතරකට බෙදන්නේ? මේක මුලින්ම දෙකකට බෙදුවා. මේක දෙකකට බෙදුවා. හොඳේ. මෙහෙම දෙකකට බෙදුවා. දෙකකට බෙදුවා. ඊට පස්සේ මේ කොටස ආයි දෙකකට බෙදන්න. මේ කොටස දෙකකට බෙදන්න. ඒතර මෙතන තියෙන එකට තමයි Q1 කියලා කියන්නේ. මේකට තමයි Q1 කියන්නේ. මේකට තමයි Q2 කියලා Q3 කියලා කියන්නේ. ඒතර සමහර ඒවා මෙහෙම ඇන්දාම Q1 මෙතන තියෙනකොට Q3 මෙතන තියෙනවා. සමහර ඒවා Q1 මෙතන Q2 මෙතන Q3 මෙතන මේකේ මොනවාද මේකේ විසිරීම අඩුයි මේකේ විසිරීම වැඩි ඒ වගේ අපිට කම්පෙයාර් කරන්න පුළුවන් මෙයාගේ ඩිස්පර්ෂන් එක වැඩිනේ Q1 මෙහෙ තියලා Q3 මෙහෙ තිබ්බොත් ඩිස්පර්ෂන් එක වැඩි ગેප් එක වැඩි Q1 මෙතන තියලා Q3 මෙතන තිබ්බොත් ગેප් එක අඩුයි ඩිස්පර්ෂන් එක අඩුයි ඔය මිනුමෙන් ඩිස්පර්ෂන් ඉන්ටර්කෝඩල් රේන්ජ් එකේ ඩිස්පර්ෂන් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් කියන එකත් ඒක තේරුම් ගන්න තේරෙන්න ඕන මේ ලයින් එක කියලා ගත්තේ මේ රේඛාවක් කියලා ඇන්දේ මේ නම්බර් මේ data of number of data ටික දත්ත සංඛ්‍යාව ඒ දත්ත සංඛ්‍යාව කොටස් හතරකට සමාන කොටස් හතරක් වෙන්න ඕනේ මේ දිග සමානයි මේ දිගට මේ දිග සමාන වෙන්න ඕනේ ඒක සමාන වෙන්න ඇදෙන්න ඕනේ මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි මෙන්න මේ ටික සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස් සමාන වෙන්න ඕනේ. සමාන වුණාම මේකට කියන්නේ Q3. මේ මෙතන තියෙන පොසිෂන් එකේ තියෙන data එකට කියන්නේ Q3. මේ පොසිෂන් එකේ තියෙන data එකට කියන්නේ Q1. මේ ગેප් එකට කියන්නේ ඉන්ටර්කෝඩල් රේන්ජ් එක කියලා. පැහැදිලිද? එතකොට මේ වගේ එකක් තිබ්බොත් ඩිස්පර්ෂන් එක වැඩි මෙහෙම එකක් තිබ්බොත් ඩිස්පර්ෂන් එක අඩුයි. ඒක ක්ලියර් වෙන්න ඕනේ. හරිද මම මේකට මේ
ටේබල් එකේ තියෙන එකක් දෙන්නෙත් නැහැ දශම. දැන් අපි හිතන්නකෝ මෙතන එකක් ආවා, මෙතන පොසිෂන් එක ආවා 6.5යි කියලා. 6.5 කොහොමද රීඩ් කරන්නේ? 6.5 කොහොමද රීඩ් කරන්නේ? 6.5 රීඩ් කරන අර දෙක එකතු කරලා බෙදන්න ඕනි. මේ දෙක 6.5 කියලා කියන්නේ 6යි 7යි අතර තියෙන. ඒක බෙදලා ගන්න ඕනේ මේ විදිහට. අපි මේ තියරි එක ඔහොම තියලා අපි තව තියරයකට යම් මේ පොඩි එකකින් තේරුණානේ වැඩි. මේක තේරුණානේ. මේකට ගාණක් හදන්න නැතුව අනිත් තියරයකට යම් තව මේක ටේබල් ගාණක් අපි ඉස්සරහට හදමු. අනිත් කාරණා ටිකක් කියලා ටේබල් ගාණක් හදමු. මේ ටේබල් එකක් හරි ඔක්කොම ගාණ ටික හදමු. මේ තව කාරණා කීපයක් කියන් තියෙනවා. කාරණා තුනක් තියෙනවා. measures of dispersion එකේ තව කාරණා තුනක් තියෙනවා. තව ඩීටේල් තුනක් තියෙනවා. මේ ඩීටේල් තුනක් කම්ප්ලීට් කරලා තව එක්සැම්පල් ටිකක් බලමු ටියුට් එකේ තියෙන ඒවත් එක්ක. තව මේකට එක්සැම්පල් එකක් කරන්නේ තේරුම් ගන්න ඉන්ටර්කෝඩර් රේන්ජ් සහ රේන්ජ් වලට. හරිද? ඒ නිසා අපි ඊළඟ මාතෘකාව ලියමු deviation. deviation නැත්නම් අපගමනය. ඊළඟ මාතෘකාව ලියන්නේ deviation. මම බැලුවේ මේකට තව එක්සැම්පල් එකක් කරන්න ඕනද නැද්ද කියලා. කරන එක තේරුම් ගන්න නැහැනේ. මේ ඔක්කොම ටික කියලා ඊට පස්සේ බලමු අපි Q1 Q3 කියන එක තේරෙනවනේ. ඒතර මෙතන අගයන් ගන්න මේ හරියටම 4ෙන් බෙදෙන්නේ නැති වුණත් දැන් මම හරියටම 4ෙන් බෙදෙන්න දුන්නේ. 7ක් දීලා 8 වෙන විදිහට දුන්නේ. එහෙම නොවුනොත් කොහොමද කරන්නේ? කොහොමද කරන්න කියන ඒවා අපි ඉස්සරහට බලමු. ගණන් කරලා අපේ තියරි ටික ඔළුවේ තියෙනවනේ. තියරි ටික කම්ප්ලීට් කරගෙන අපි ගණන් ටිකට යන්න. හරිද? ගණන් ටිකට යන්න. ඊළඟ එක ලියමු අපි